समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, නිවන සඳහා උනන්දු වන ශ්‍රාවකෙක් බොහෝම ප්‍රවේශමින් ටිකෙන් ටික මේ ධර්මයේ මත පිය නැගිය යුතුයි. ධර්මයේ මත හැසිරිය යුතුයි. ධර්මයේ මත ගොඩ නැගිය යුතුයි. ධර්මයේ මත දායාද විය යුතුයි. ඒ ධර්මයේ මත වෙච්ච දායාදය, ධර්මයේ මත ගොඩ නැගිච්ච යහපත, පිළිසරණ, අභිවෘද්ධිය ඒක පොඩි එකක් නෙමෙයි. ධර්මයේ මත ජීවමාන වෙන ශ්‍රාවකෙක් දන්නවා මේ තුලින් මොන්න තරම් සැනසෙල්ලක්, යහපතක් මේ ජීවිතය තුලදීම අත්දකින්න පුළුවන්ද කියලා. මේ දුක්ඛ සමුදාය මේ ජීවිතයේ තුලදීම හමාර වීම, මේ දුක කියන ස්වභාවය මේ ජීවිතයේ තුලදීම නිමාවටපත් වීම බුද්ධ ශාසනයක් ඔස්සේ අපි අත්දකින ස්වභාවයක් මිසක් බුද්ධ ශාසනයෙන් පරිබාහිරව අපි තුල උද්ගත වෙන තත්වයක් නෙමෙයි. බුද්ධ ශාසනයේ ස්වභාවය තේරුම් ගත්ත ශ්‍රාවකයන් හැටියට නිර්වාණගාමී මාර්ගයට උපකාර වන ආකාරයට මේ ධර්මයේ පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කරන ශ්‍රාවකයා තුළ ඇතිවන නිවීම, ඇතිවන සුවපත් භාවය එයා මේ ජීවිතය තුළ අත්දකින්න කැමති නම් එයා ක්‍රමානුකූලව බෝධිපාක්ෂික ධර්මයන් මත දායාද විය යුතුයි. ක්‍රමානුකූලව හිත වැඩිය යුතුයි. ක්‍රමානුකූලව හිත වඩන ශ්‍රාවකයෙක්ගේ හිත තමයි ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙන්න පටන් ගන්නෙ. ඒකට මූලික පදනම අයිති වෙන්නේ දැන් එකපාරම ගැඹුරු සතිපට්ඨාන භාවනා ක්‍රම, විදර්ශනා භාවනා ක්‍රම වලට යොමු වෙන්න උවමනා නැහැ. එහෙම යොමු වුණා කියලා වරදකුත් නැහැ. නමුත් මේක බොහොම උද්වේගකාරීව ප්‍රතිඵල ලැබෙනවා නම් ඒ ප්‍රතිඵල ලබා ගන්න ශ්‍රාවකෙක් කොහොමද ක්‍රමානුකූලව හිත පුහුණු කරන්නේ, හිත වඩන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපට බොහොම මැනවින් පැහැදිලි කළා. මැනවින් පෙන්වලා දුන්නා. පින්වත්නි, මේ ජීවිතයේ තුලදී අවබෝධය කරා යන ශ්‍රාවකෙක් මූලික වශයෙන් ගොඩනගා ගන්න ශ්‍රද්ධාව තුල පවා හැසිරෙනකොට ඒකට අදාළ මූලික ලක්ෂණයන් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න දක්ෂ වෙන්න ඕන. දැන් උදාහරණයක් විදියට අපි ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මානසිකාරය කරනකොට ඒ බුදුගුණ ඔස්සේ බුදුරජාණන් වහන්සේ අත්දකපු ආධ්‍යාත්මික ප්‍රවේශයටයි අපි ටිකෙන් ටික බොහෝම හෙමින් ලං වෙන්න උත්සාහ කරන්න පින්වත්නි. එහෙමනම් අපි උත්සාහ කළ යුත්තේ මූලික වශයෙන් මේ පවතින මේ බුදුරජාණන් වහන්සේගේ තුලත්, ධර්මයේ තුලත්, සංඝයා තුලත් පවතින ආවේනික ගුණයන්, ඒ ගුණයන් තුල පවතින සාරය අපි ටිකෙන් ටික ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒකට තමයි අනුස්සති භාවනාවල එහෙම විදර්ශනා පර්යාය පැහැදිලි කරද්දී අනුස්සති භාවනාවල විදර්ශනා පර්යායක් නැහැ කියලා සමහර අය කතා කරන්නත් උත්සාහ කරනවා. නමුත් මේ හැම දෙයක්ම දක්ෂ ශ්‍රාවකයෙකුට කර්මස්ථානයක්. හැම දෙයක් මේකයි මම කියන්නේ gedara හාල් මැස්සෝ උන්ගේ ඔලු කඩද්දිත් ඒක කර්මස්ථානයක් කරගන්න පුළුවන් කියලා අපි මීට කලින් දේශනාවක් කරලා තියෙනවා. මාළු කපද්දිත් ඒ මාළු කපන එක ඇස්සේ ඕනනම් දක්ෂ ශ්‍රාවකයෙකුට ජීවිත අවබෝධයට කමටහනක් හොයා ගන්න පුළුවන්. ජීවිතේ පවතින රිද්මයානුකූල අනුගත වීම දෙස ඔබ බලාගෙන ඉන්නකොට ඔබට ජීවිත අවබෝධයට අදාළ කමටහනක් හොයා ගන්න පුළුවන්. ඒ නිසා මේ පවතින తত্ত্বය තුලම ජීවිතේ යථාර්ථ අවබෝධයේ පැත්තට විවෘත වෙනකොට
ඒ යථාර්ථ අවබෝධයේ පැත්තට විවෘත වෙච්ච ශ්‍රාවකයාට මේ ජීවිතය තුලදීම නිවෙන්න ඕන නම් ඒ නිවීමට අදාළ මූලික ලක්ෂණයන් මේ පවතින සමාජයෙන් අපිට හොයාගන්න පුළුවන්. ඔය අනුස්සති භාවනා වගේ භාවනා මූලික වශයෙන් සමතානුග්‍රහිතාවේදී පුහුණු කළ යුත්තේ විපස්සනා කරන්න කලින් පුහුණු කළ යුත්තේ එයා තුළ ගුණධර්මවල මහ පුදුම ශක්තිමත් පදනමක් හැදෙනවා. නිවන් මාර්ගයට අදාළ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වගේ දේවල් වලට ලැබෙන අනුග්‍රහය ලැබෙන රැකවරණේ බොහොම සුළුපටු එකක් නෙමෙයි. විශාල රැකවරණයක්. ඒ රැකවරණය මෙපමණයි කියලා කියන්න බෑ. දැන් ඔබ දන්නවනේ සද්ධාව වගේ දේවල් නැතුව ධර්ම මාර්ග ඉස්සරහට යamak නෑ කියලා. එතකොට මේ බුදු ගුණ තුල, දහම් ගුණ තුල, සංඝ ගුණ තුල අත්දකින අත්දැකීමම ජීවිතාවබෝධයට කමටහනක් කර ගැනීමේ කුසලතාවය ඔබ තුලත් මා තුලත් තියෙන්න ඕන. ඒ කුසලතාවය තමයි පුද්ගලයා අවබෝධය කරා ක්‍රමානුකූලව හසුරුවන්නේ. ඒක විශාල යහපතක්. දැන් අපි තුමු සංඝානුස්සතිය වගේ භාවනාවක් කරනවා කියලා. දැන් සංඝානුස්සතිය වගේ භාවනාවක් අද හරි උදව්වක්. ඇයි? අද මිනිස්සු මේ පුද්ගලික භික්ෂු චර්යාවලට සංඝයාගේ පොදු ලක්ෂණය කියලා හිතාගෙන ශ්‍රද්ධාව බරපතල විදියට paludu කරගන්නවා. ශ්‍රද්ධාව බරපතල විදියට paludu වෙලා යනවා. ඒකට ශ්‍රද්ධාව බරපතල විදියට paludu වෙනවා නම් බරපතල විදියට ශ්‍රද්ධාවේ paludu වීමට විකල්පයක් හැටියට අපි ක්‍රමානුකූලව අපේ ජීවිතය තුලදී ආධ්‍යාත්මික ප්‍රවේශය තුලදී ගුණධර්ම මතින් නැගී සිටින ශ්‍රාවක භාවයක් ඇති කර ගන්න ඕන. පින්වත්නි, අනුස්සති භාවනාවල ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට ලැබෙන උදව්ව මහ පුදුම එකක්. ඒක විශාල උපකාරයක්. ඒත් එක්කම දක්ෂ ශ්‍රාවකයෙකුට ඔය අනුස්සති භාවනා තුළම ජීවිතයේ අවබෝධයේ පැත්තට අදාළ නිමිති අවබෝධයට අදාළ කර්මස්ථාන හොයා ගන්න පුළුවන්. ඒක තමයි විශේෂම දේ. දැන් ටික අප්‍රකටම දෙයක්. දැන් ওই සංඝානුස්සතිය වගේ භාවනා පොඩාක් ප්‍රකට නැහැ. දැන් බුද්ධානුස්සතිය හරිම ප්‍රකටයි. ධම්මානුස්සතිය ටිකක් ප්‍රකටයි. මරණානුස්සතිය වගේ දේවල් ටිකක් වැඩියෙන් ප්‍රකටයි. මෛත්‍රී වගේ දේවල් දැන් ওই සංඝානුස්සතිය වගේ දෙයක් ප්‍රකට නැහැ. දේවතානුස්සතිය වගේ දේවල් උපසමානුස්සතිය වගේ භාවනා ප්‍රකට නැහැ. හැබැයි දැන් ওই සංඝානුස්සතිය වගේ භාවනාවක් කරනකොට ඒ සංඝානුස්සති භාවනාව තුල සංඝ කියන ස්වභාවයට පත්වීමට මම කොහොමද සුදුසුකම් සපුරන්නේ? මා තුල කොහොමද සුදුසුකම් ගොඩ නැගෙන්නේ කියන තැනට ශ්‍රාවකයාට පුළුවන් ක්‍රමානුකූලව හිත හදාගන්න. දැන් සංඝානුස්සතියේදී අපි කරන්නේ සංඝයා තුල පවතින ගුණ 9 ජීවිතේ භාවනාවක් විදියට මානසිකාරය කරමින් පුහුණු කරනවා. ඒතරික ලෝකේ සදාතනික සත්‍යයක් විදියට අවබෝධය කරා ගිය මුනිවරුන්ගේ ආධ්‍යාත්මික ප්‍රවේශයක් හැටියට අපි අපේ හදවතින් දකිනවා. ඒ දකිනවා විතරක් නෙමෙයි, මට තියෙනත් එකම විකල්පේ බඳු තත්වයකට හිතපත් කර ගැනීම කියන එකත් Tamanගේ හිතින්ම Tamanගේ හදවත තුලින්ම දකිනවා. Tamanගේ හදවත තුලින් මේ යථාර්ථය දකිනවා. ඒතර මේ යථාර්ථය දැක ගැනීම පිණිස තමයි අපි අනුස්සති භාවනා වගේ භාවනා පුහුණු කරන්නේ. දැන් සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියනකොට මේ සුපටිපන්න කියන ස්වභාවය තුල විදර්ශනා කරන්න පුළුවන් නිමිත්ත කුමක්ද? මේ අනුස්සති භාවනා වැඩියෙන් කරලා අපි ඒවා විදර්ශනාව පැත්තට පුහුණු කිරීම ගැන උනන්දුවක් හදා ගන්න ඕන. මම හිතන්නේ මේ අපේ දේශනාවලින් මේ උනන්දුව බරපතල විදියට මතුවුණා. ඒ කියන්නේ අනුස්සති හැමෝම කිව්වේ සතිපට්ඨානිය පුහුණු කරන්න, ඒක හැර විකල්පයක් නැහැ කියලා. ඒක ඇත්ත. නමුත් දක්ෂ ශ්‍රාවකයෙකුට මේ අත්දකින්න හැම තැනම කමඨහන් තියෙනවා. හැබැයි ඉතින් ඥානවන්ත ශ්‍රාවක භාවයක් නැත්තම් කමඨහන් කොච්චර තිබ්බත් එයාට ඒ කමඨහන දැක ගන්න බෑ. දැන් සංඝානුස්සතිය වගේ භාවනාවක් ගත්තත් මම උදාහරණයකට කියන්නේ සුපටිපන්නෝ කියන එක ASCII. මොකද්ද සුපටිපන්න කියන්නේ? හොද්දට විමසලා බලන්න භාවනාවෙන් වාඩි වෙලා. මොකද්ද සුපටිපන්න කියන්නේ? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපදාවක්, සුන්දර ප්‍රතිපත්තියක් ඇතිසේක. ඒකට සුපටිපන්නයි කියනවා. මොකද්ද සුපටිපන්න කියන්නේ?
ශ්‍රාවක සංඝයා විසින් අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපදාවකින් යුක්තයි. ඒ බඳු ප්‍රතිපatti තියෙන්නේ. එතකොට අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ප්‍රතිපත්තිය පදනම් කරගෙනයි සංඝයා සුපටිපන්න වෙන්නේ. සුපටිපන්න වීමට වෙන සාධකයක් නැහැ. එතකොට එහෙමනම් සුපටිපන්න කියන ස්වභාවය තුල යම් පුද්ගලයෙක් ශක්තිමත් වෙනවා නම්, යම් පුද්ගලයෙක් දායාද වෙනවා නම්, ඒ සුපටිපන්න පුද්ගලයා තුල අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් ඇති ශ්‍රාවකයෙක් වෙනවා නම්, ඒ බඳු ශ්‍රාවක භාවයකට දැන් සංඝ කියන ස්වභාවය හාමුදුරුවන්ට පාවිච්චි කරන එක නෙමෙයි. අර සමහර තැන්වල සංඝ කියන ස්වභාවය පැහැදිලි කරද්දී උපාසක සංඝ, උපාසිකා සංඝ කියලා විවහාරයකුත් කරන්න බැරි කමක් නැති බව අපට පේනවනේ. යම් කෙනෙක් සීලයේ තුල ශක්තිමත් නම්, ශ්‍රද්ධාව තියෙනවා නම්, ඉන්ද්‍රිය ධර්ම මත ගොඩනැගිලා ඉන්නවා නම්, ධර්ම මාර්ගය තුල අප්‍රමාදයක් තියෙනවා නම්, එයා සංඝ තමයි. එයා සංඝ කියන ස්වභාවයට අදාළ ගුණධර්ම තියෙනවා. එතකොට මේ සංඝ කියන ස්වභාවය තුලදී කෙනෙක් පැවිදි වුණාට පස්සේ පැවිදි වෙලා මේ ගුණධර්ම දියුණු කරන කෙනාට කියන්නේ බික්කු සංඝ කියලයි. කාන්තාවක් ඒ විදිහට ධර්මයේ දියුණු කරගෙන යනවා නම් යාර කියන්නේ බික්කු නීසංඝ කියලයි පැවිදි ජීවිතය තුල. එතකොට මේ උපාසක සංඝ, උපාසිකා සංඝ කියන ව්‍යවහාරය කරන්න බැරි කමක් නැහැ පොදුවේ. එතකොට එහෙමනම් උපාසක සංඝ කියන ස්වභාවය තුල මම දායාද නොවුනොත් මට අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ නේද කියලා අපිට අපේ හිතින් දකින්න පුළුවන් වුණොත් එහෙම ඒ දැකීම තුල අපි කොහොමද කුමන ධර්මයකින්ද සන්නද්ධ වෙන්නේ? ඒ කියන්නේ සංඝ සෝබන තත්වයේ තුල ආවේනික ලක්ෂණයේ සුපටිපන්න ගුණය නම් සුපටිපන්න වීමෙන් තොරව මටත් අවබෝධය කරා යන්න බෑනේ. ගිහියෙක් හෝ වේවා, පැවිද්දෙක් හෝ වේවා, මං කොහොමද අවබෝධය කරා යන්නේ? එතකොට සුපටිපන්න වෙන්නේ කොහොමද? සුපටිපන්න කියලා කියන්නේ අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් තියෙනවා කියන අදහසනේ. එතකොට මා තුල සුපටිපන්න ස්වභාවය මතු කර ගන්නවා නම් අදි සීලයේ තුල මමත් හික්මෙන්න ඕන, අදි චිත්තයේ තුල මම හික්මෙන්න ඕන, අදි ප්‍රඥාව තුල මම හික්මෙන්න අවශ්‍යයි. ඒක තමයි මට තියෙන එකම විකල්පය. එතකොට ගිහියෙක් පවා උත්සාහ කරන්නේ මේ මහාන වීම කියන එකට නම් එතන යාට ධර්මීය පිළිබඳ පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ පැවිද්ද කියන්නේ ධර්ම මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන යන ශ්‍රාවකයෙකුට උපකාරාර්ථයෙන් වැදගත් අවස්ථාවක්මයි. ඒක එහෙමමයි. ඒක එහෙම නෙමෙයි කියලා කියන්න බෑ. ඒක එහෙමමයි. හැබැයි පින්වත්නි ධර්ම මාර්ගයේ ඉදිරියට දියුණු කරගෙන යන ශ්‍රාවකයෙකුට මේ සුපටිපන්න වීමට අදාළ මූලික පදනම හදාගන්න ගිහි ජීවිතේ බැරි කමක් නැහැ. එතකොට අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ස්වභාවයේ මතයි සුපටිපන්න කියන தત્ත්වයේ තීරණය වෙන්නේ. එහෙම නැතුව යුනිෆෝම් එක මත නෙමෙයි. සිවුරක් පරෝගෙන ඉනවද, යා කලිසම් අඳිනවද, යා සරන් අඳිනවද, සුදු අඳිනවද, කළු අඳිනවද, මොන පාටද පොරවන්නේ, හිස බාලද, කොණ්ඩේ වව, මේවා මත නෙමෙයි සුපටිපන්න தત્ත්වයේ තීරණය වෙන්නේ. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා ස්වභාවයෙන් මතයි. ඒතර මටත් අවබෝධය කරා යනවා නම් මටත් අනිවාර්යෙන්ම ප්‍රතිපදා සහිත වීමට සිද්ධ වෙනවා. ඒතර ප්‍රතිපදා සහිත වෙනවා නම් මම මොකද්ද කරන්න ඕන? සුපටිපන්න ආදී ගුණධර්ම වලට ආවේනික ලක්ෂණ මගේ ජීවිතය තුළ මම ජීවමාන කරගන්න ඕන. මගේ ජීවිතය තුළ මම ජීවමාන කරගන්නවා නම් මට විකල්පය තමයි අදි සීලයකින් ශක්තිමත් වෙන එක. මොකක්ද අදි සීලය කියලා කියන්නේ? අදි සීලය කියලා කියන්නේ භික්ෂුවක් නම්, ඒ කියන්නේ සිවුරුප් දරාගත්ත කෙනෙක් නම් ප්‍රාතිමෝක්ෂය තුල සංවර වෙනවා. ගිහියෙක් නම් ඉන්ද්‍රිය සංවරය තුල සංවර වෙනවා. එතකොට ඒතන අදි සීලයේ තියෙනවා. ලෝකේ සීලය ගැන කතාවක් නෙමෙයි මෙතන තියෙන අදි සීලයක් ගැන කතාවක්. සීලය කියන එක ಭಾರತೀಯ සමාජයේ තිබුණා. ඒවා එහෙ දිනු කළා. මෙතන අදි සීල කියලා කියන්නේ විමුක්තිගාමී භාවයේ වෙනුවෙන් එයා සීලය දිනු කරගෙන යනවා. අදි චිත්ත, මෙතන අදි චිත්ත කියලා කියන්නේ සමාධිය පිළිබඳවයි මෙතන කතා කරන්නේ. දැන් සමාධිය පිළිබඳව කතා කරද්දී සමාධිය දියුණු කිරීම පිළිබඳව ලෝකේ කතා බහක් තිබුණා. එතකොට සමාධිය දියුණු කිරීම පිළිබඳව ලෝකයේ තිබුණු කතා බහ අතර සමාහිත භාවය පිළිබඳ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන දියුණු කළා. ඒ කියන්නේ සමාධිය තිබුණා. අරූපාවචර ධ්‍යානත් දියුණු කළා.
මෙතන කියන්නේ අධිචිත්ත කියලා කියන්නේ මෙතන ප්‍රමුඛව අදහස් කරනවා අධිචිත්තය තුල නිරෝධ සමාපත්තිය කෙරෙහි ශ්‍රාවකයාගේ යොමු වීම. එතකොට මේ නිරෝධ සමාපත්තිය පැත්තට හිත දියුණු කිරීම පැත්තට ශ්‍රාවකයාගේ අවධානය යොමු වීම තමයි අධිචිත්ත කියන ස්වභාවය තුලින් අවධාරණය වෙන්නේ. හිත දියුණු කිරීම කියන එක ಭಾರತයේ තිබුණා. ಭಾರತයේ අය දැනන් හිටියා හිත දියුණු කරන්න පුළුවන් කියලා. හිත දියුණු කරීමේ ඉහළම අවධිය විදියට ධර්මය පෙන්නන ධර්මයේ පැහැදිලි කරන ස්වභාවය තමයි නිරෝධ සමාපත්තියෙන් මේ අවුල ලිහලා සම්පූර්ණයෙන් විසඳලා දාන එක. එතකොට නිරෝධ සමාපත්තිය දක්වා මේ අවුල ලිහා ගන්න කැමති ඉදිරියට ධර්මයේ දියුණු කරගෙන යන්න කැමති ශ්‍රාවකෙක් විසින් හැම වෙලාවකම සෑම අවස්ථාවකම අධිචිත්ත ඒ කියන්නේ අධිචිත්ත කියන එක තුලින් අපි අදහස් කරන්නේ අර ධ්‍යාන සමාපatti අභිබවා ගිහින් සැබෑ ලෝකේ සමාධි භාවනාව පැත්තට යොමු වෙන එක. ඒකට සමාධි භාවනාව කියලා කියන්නේ මොකද්ද? සමාධින් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ යථා භූතම් පජානාති කියන එක. මහණෙනි සමාධිය දියුණු කරන්න, ඒ කියන්නේ අධිචිත්තයක් හදාගන්න කොහොමද හදාගන්නේ? සමාහිතෝ භික්කවේ සමාහිත වූ විසින් යථා භූතම් පජානාති යථාර්ථයයි දකින්නේ. අන්න එතනයි අධිචිත්තේ ඉලක්කේ සාධනය වෙන්නේ. මොකක්ද යථාර්ථය? යථා භූතම් පජානාති මොනවද දැනගන්නේ? ඇත්ත කතාව. රූපස්ස සමුදයං චත්තංගමං. රූපේ හට ගැනීමද නිරුද්ධ වීමද? වේදනාය සමුදයං චත්තංගමං. වේදනාවේ හට ගැනීමද නිරෝධයද? සංඥාය සමුදයං චත්තංගමං. සංඥාවේ හට ගැනීමද නිරෝධයද? සංකාරානං සමුදයං චත්තංගමං. සංස්කාරයන්ගේ හට ගැනීමද නිවීමද? විඥානස්ස සමුදයං චත්තංග. විඥානයේ හට ගැනීමද නිරුද්ධ වීමද? මෙන්න මේක දැක ගන්න එක තමයි අධිචිත්ත කියලා කියන්නේ. අධිචිත්තයේ තියෙන මූලික ලක්ෂණයක් ඒක. අන්න ඒ ස්වභාවය තුල දායාද වෙච්ච අය මේ බුද්ධ ශාසනය හැර ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් සුපටිපන්න භාවයේ වෙන කිසි ශාසනයක මතුවෙන්නේ නැහැ. ඉතින් මේව ගොඩාක් විස්තර කරලා කතා කරගන්න පුළුවන් ඒවා. එතකොට ඒ කියන්නේ අධිචිත්තේ දියුණු කරන තැනක ඒ සුපටිපන්න ශ්‍රාවකයා තුල ක්‍රමානුකූලව රූපය පිළිබඳ අභිනන්දනයක්, අභිවදනයක් බැසගෙන සිටීමක් දකින්න ලැබෙන්නේ ඒ තත්ත්වේ නැති නිසාම තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජ්ජෝසාය තිට්ඨතෝ උපජ්ජති නන්දි. ඒ නිසා යාගේ හිත තුල ආශ්‍රවයන් උපදින්නේ. මොකද අභිනන්දනීය, අභිවදනීය, අජ්ජෝසාය තිට්ඨති කියන ස්වභාවයේ මත අපේ ජීවිතේට ආශ්‍රව ක්‍රමානුකූලව ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒතර ආශ්‍රව ගොඩනැගෙන්නේ ওই විදියටයි. එතකොට අභිනන්දනයක්, අභිවදනයක්, අජ්ජෝසාය තිට්ඨති වශයෙන් එයා තුල බැස ගැනීමක් නැත්තම් එයා තුල අවුල ලිහෙනවා. ඒතර රූපේ සතුටෙන් පිළිගනිද්දී රූපං අභිනන්දතෝ අභිවදතෝ ඒකට අගය කරමින් කතා කරද්දී අජ්ජෝසාය තිට්ඨතෝ ඒකට බැහැගනිද්දී උපජ්ජති නන්දි. නන්දිය උපදිනවා. නන්දි කියන්නේ ආශ්‍රව උපදිනවා. යා රූපේ නන්දි තදූපදාන. ආශ්‍රව ඇත්නම් අන්න එතනමයි උපාදානෙ වෙන්නේ. ආයේ පස්සේ දවසක ලබන සතිය හිමු උපාදානෙ වෙනවා නෙමෙයි. තස්සුපාදාන පච්චය බව. ඒ උපාදානයට අනුව විපාක පිනිස කර්ම හැදීම සිද්ධ වෙනවා. ওই විදිහට සාංශාරික දුක නිර්මාණය වෙමින් යනවා. එතකොට මේ සංසාර දුක නිමා කරගන්න තැනකට සුපටිපන්න භාවයේ තුල අපි ටික ස්වාමින් වහන්සේ නමක් තරම් අපිට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. ගිහි ගෙදර ඉන්න කෙනෙකුට පැවිද්දෙකුට තරම් ඒක බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට වෙන විකල්පයක් නැහැ. අධිචිත්ත කියන එක ස්වභාවය තුල පින්වත් මේ ස්කන්ධයන්ගේ යථාර්ථය දැන ගැනීමයි ගැඹුරින් අවධාරණය කරගන්න තියෙන්නේ. එතකොට ඒ ස්වභාවයේ මත යම් පුද්ගලයේ ක්‍රමානුකූලව ශක්තිමත් වෙනකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල මේ දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සුපටිපන්න භාවයේ තුල දුක නිරුද්ධ කරගන්න පුළුවන්. එතකොට අධිචිත්ත අධිපඤ්ඤා අධිප්‍රඥා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් තියෙනවා. අධිපඤ්ඤා සංඛ්‍යාත ප්‍රතිපත්තියක් කියලා කියන්නේ සම්මාදිට්ඨිය පුබ්බංගම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා. සුපටිපන්න කියලා කියන්නේ අධිසීල, අධිචිත්ත, අධිපඤ්ඤා සංඛ්‍යාත සුන්දර ප්‍රතිපත්තියක් තියෙන නිසා. එතකොට ඒ බඳු ප්‍රතිපත්තියක් එයා පිළි අරගෙන තියෙනවා. ඒ පිළිගත්ත නිසා යාට කියනවා සුපටිපන්නයි කියලා. ඒක ඒ සුපටිපන්න කියන එකේ දාර්ශනික අදහස. එතකොට ඒක අධිසීල ඒ ප්‍රතිපත්තිය පුබ්බංගම වෙන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨික ශ්‍රාවකයා තුල තමයි මේ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශමක් ක්‍රමානුකූලව ගොඩනැගිලා තියෙන්නේ.
එතකොට ඒ සම්මාදිට්ඨිය ඇති වෙච්ච තැනක දුක නිමා වෙන්නේ කොහොමද? අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥාවෙන් එයා දැනගන්නවා මෙතන ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. නාම රූපයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. ආයතනයන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන්නේ. පටිච්ච සමුප්පන්නව ගැට ගැහිච්ච බවක් තියෙන්නේ. ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක් තියෙන්නේ කියලා අර මූලික පදනමේදී භාග්‍යතුන් වහන්සේ කේන්ද්‍රගතව මතු කරපු පරමාර්ථ සත්‍යය තුල මූලික හරය එයා මේ අත්දැකීම තුල දකිනවා. ඒ දකින්නකොට මොකද වෙන්නේ? තස්ස රූපං අනබිනන්දතෝ. එතන අභිනන්දනයක් නැහැ. අනබිවදතෝ. එතන සතුටෙන් පිළි අරගෙන කතා කිරීමක් දකින්න ලැබෙන්නේ. අර මුලින් වගේ. අනජ්ජෝසාය තිට්ඨතෝ. ඒකට බැසගෙන සිටීමක් දකින්න ලැබෙන්නේ. බැසගෙන සිටීමක් දකින්න ලැබෙන්නේ නැති නිසා පින්වත්නි යා රූපේ නම්දී සානිරුජ්ජති. රූපේ එතන නිරුද්ධ වෙනවා. අනේ නිරෝධය සාක්ෂාත් කිරීම කියන ස්වභාවය මතුවෙන්නේ සුපටිපන්න ශ්‍රාවකයා තුලයි. එතකොට මේක සංඥාට ආවේනික තත්වයක් වුණාට මටත් මම නිවන නම් අදහස් කරන්නේ, විමුක්තිය නම් අදහස් කරන්නේ, පින්වත්නි මටත් මේකෙන් තොරව වෙන විකල්පයක් නැහැ. මගේ හිත දියුණු කරගන්න. මගේ හිතට එතකොට දැන් බලන්න මේ කතාව අපිට සංගුණ මානසිකාරි සමහර මේ බොහොම සුළු පිරිසක් ඉන්න පුළුවන් සංඝානුස්සතිය වඩන ඒ සංඝානුස්සතිය වඩන ශ්‍රාවකයෙකුට මෙබඳු කල්පනාවක් හදාගන්න පුළුවන් වුණොත් ඒ කල්පනාව ඇති වෙච්ච තැනක යාට දුක ඉවර කරගන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු උජුපටිපන්නයි කියලා. මොකක්ද උජුපටිපන්න කියන්නේ? සංඝානුස්සතිය වයි උජුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක කියලා සංඝානුස්සතිය වැඩෙන්නෙත් නැහැ. ඒක විදර්ශනාවක් හොයන්නත් බෑ අපිට. උජුපටිපන්නයි කියලා කියන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත ඍජු ප්‍රතිපatti යෙදෙන නිසා. උජුපටිපන්න කියන්නේ මේ ප්‍රචණ්ඩ භාවයට නෙමෙයි. උජුපටිපන්න කියලා කියන්නේ මේ Facebook එකේ ලියන එකට නෙමෙයි. උජුපටිපන්න කියලා කියන්නේ ගහගන්න බැනගන්න කතා කරන එකට නෙමෙයි. උජුපටිපන්න කියලා කියන්නේ පින්වත්නි භාග්‍යව බලන එක කොච්චර පැහැදිලිද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත ඍජු ප්‍රතිපatti යෙදෙනවා. ඍජු ප්‍රතිපatti යෙදෙනවා. සුපටිපන්න කිව්වේ ඍජු ප්‍රතිපත්තියක් තියෙනවා. තිබ්බොත් නේද ඉන්න පුළුවන්. උජුපටිපන්න කියලා කියන්නේ ඒ අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා අදිප්‍රඥාවෙන් දකින්නවා කියලා කියන්නේ විනිවිද යන ප්‍රඥාවෙන් මේ ලෝකේ විනිවිද දකින්නවා. විනිවිද දකින්න. මෙතන ධාතුන්ගේ ක්‍රියාත්මක වීමක්මයි තියෙන්නේ. කොහෙවත් සත්වයක් පුද්ගලයෙක් නැහැ. මේ කාම ලෝකේවත් රූප ලෝකේවත් අරූප ලෝකේවත් අපි හිතන කිසිම සාරයක් නැහැ කියලා විනිවිද යන ප්‍රඥාවකින් දකිනවා. ඒ දකින්න ශ්‍රාවකයා ප්‍රතිපදා සහිත වෙනවා. අන්නේ ප්‍රතිපදා සහිත භාවයට කියනවා උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා. එතකොට එයා මේ ප්‍රතිපදාව තුළ බැසගෙන මටද උජුපටිපන්න වීමෙන් තොරව අවබෝධය කරා යන්න විදිහක් නැහැ කියන තැනදී ගිහියෙකුට පවා ස්වාමින් වහන්සේ නමකට තරම්ම ඒ ගුණධර්ම දියුණු කරගන්න බැරි වුණත් එයා තුළ අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත ඍජු ප්‍රතිපත්තියේ යෙදෙන ස්වභාවයක් මතුවෙනවා. එතන සම්මාදිට්ඨිය පුබ්බංගම ප්‍රතිපදාව තුළ එයා වාසය කරන්න පටන් ගන්නවා. වාසය කරන්න පටන් ගන්නවා. ඒක ඒ වාසය තුළ තමයි මේ ශ්‍රාවකයාට තමන්ගේ ජීවිතය අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ පින්වත්නි. වෙන විකල්පයක් නැහැ. එතකොට මේ බුදුදහමේ පවතින හරයාත්මක කාරණා ඔස්සේ අපිට මේවා විමර්ශනය කරගන්න බැරි වුණොත් එහෙම දැන් බලන්න සංඝානුස්සතිය තුළ ඉතාම සුළු වශයෙන් මේ දේශනාහන ආයි ඉන්න පුළුවන් සංඝානුස්සතිය වඩන. හැබැයි මං කියන්නේ අද සංඝානුස්සතිය එහෙම ටිකක් වැඩියෙන් වඩන එක හොඳයි. මොකද මිනිස්සු සංඝයා කියලා හිතාගෙන මිනිසුන්ගේ හිත කඩා වැටෙන විදියට වැඩ කරන සිද්ධි දාමයක් අද තියෙනවා. මිනිස්සු සංඝ කියලා ස්වභාවයකට මේ සංඝ කියලා ස්වභාවය කියලා හිතාගෙන ඉන්න ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් අත්දකින්නකොට යා සමස්ත සංඝයා ගැන අප්‍රසාදයක් සංඝයා ගැන පිළිකුලක් හදාගත්තයි මට හම්බෙලා තියෙනවා. ඒකෙන් හානිය යාට තියෙන්නේ සංඝයාට නෙමෙයි. හානිය යාට තියෙන්නේ පින්වත්. ඊළඟට දැන් අපි තුමු ඥායපටිපන්නයි කියලා කියන්නේ මොකද්ද ඥායපටිපන්නයි කියන්නේ? ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා කොච්චර වඳිනවද මේක මනස භාවනාවක් විදිහට මානසිකාරී කරනව ඇද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අදිසීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත නිවනට හේතු වන ප්‍රතිපදාවේ යෙදෙන නිසා ඍජු ප්‍රතිපදාවේ ඉන්නවා විතරක් නෙමෙයි නිවනටම බර වෙච්ච ප්‍රතිපදාවක වාසය කරනවා. නිවනට නැමිලා ඒකේ දෘෂ්ටිගත වීම නැහැ. ඒකේ මේ සම්පූර්ණයෙන් ආමිසයට දායාද වීම නැහැ.
නිවනට බර වෙලා ප්‍රතිපත්තිය තුල යෙදෙන්නේ. නිවන පැත්තට නැමිලා ප්‍රතිපත්තිය දෙන්නේ. අදි සීලය තුල, අදි චිත්තය තුල, අදි පඤ්ඤාව තුල. විනිවිද යන ප්‍රඥාවෙන් එයා ලෝකයේ දකින්නේ මේ පෘථුවිය විශ්වයේ ලෝක ධාතු ගැන දැනුම එකතු කරගන්න නෙමෙයි. අභිධර්ම කාරණා කටපාඩම් කරගෙන මතක තියාගන්න නෙමෙයි. එයා ඒක දැනගන්නේ නිවනට බර වෙලා, නිවන පැත්තට බර වෙලා අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤාව දියුණු කරනවා. එතන තමයි සැබෑ ශ්‍රාවකයාගේ පිළිවෙත මතුවෙන්නේ. එතනයි මතුවෙන්නේ. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා. දැන් ඔය සංඝයාට වඳින ගාථාව තුලම තියෙනවා. සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවකෝ. නිකම්ම මේක හොඳට අපිට මතකයි. නමුත් මොකද්ද සාමීචි පටිපන්න කියන්නේ? මම කොහොමද සාමීචි පටිපන්න වෙන්නේ? ඒතර කෙනෙක් කියන්න පුළුවන් ඒවට අපි කලබල වෙන්න ඕනේ. අපි මේ ගිහි ජීවිතේ ගෙවනයි ඒව සංඝයා තියාගත්තාවි කියලා. නමුත් අපිට වෙන විකල්පයක් නෑ. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ස්වභාවය මත අපි දායාද වෙනකොට මේ සාමීචි පටිපන්න ගුණ සංඝයාගේ තරම් නොවුනත් අපේ ජීවිතය තුළ වැඩෙන්න පටන් ගන්නවා. ඒ වැඩිම පිණිසයි අපි සංඝානුස්සතිය දියුණු කරන්නේ. එය වඩවා ගැනීම පිණිසයි අපි සංඝානුස්සතියෙන් හරය මතු කරගන්නේ. ඒවා මගේ ජීවිතය තුලත් දියුණු කරගන්න අදහස් තියාගන්න ඕනේ. එතකොට සාමීචි පටිපන්නෝ භගවතෝ කියනකොට බුදුරජාණන් වහන්සේ මොකද්ද සාමීචි පටිපන්න කිව්වේ? භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා සංඛ්‍යාත ගරු කිරීමට සුදුසු ප්‍රතිපත්තියක යෙදෙනවා. ඒ සැබෑවටම වන්දනාමාන කළ යුතු තත්ත්වයක්. මොකද අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන ස්වභාවය තුලින් තමයි ශ්‍රාවකයාගේ හදවත පිරිසුදු වෙන්න පටන් ගන්නෙ. ඒ බඳු ස්වභාවය තුල තමයි ශ්‍රාවකයා කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න පටන් ගන්නෙ. එතකොට මේ කෙලෙසුන්ගෙන් නිදහස් වීම පිණිස කැමැත්තක් හදාගත්ත සැබෑ ආධ්‍යාත්මික ශ්‍රාවකයෙක් විදියට ඒ පිළිපත තුල යෙදෙන තාක්කල් ඒ යෙදෙන ශ්‍රාවකයාටයි අපි ගරු කරන්නේ. ගරු බුහුමන් කරන ශ්‍රාවක භාවයක් මතුවෙන්නේ. දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා නම් ඒ ගෞරවාදරයට පාත්‍ර වීමට තියෙන ස්වභාවය තමයි අදි සීලයේ මත ශක්තිමත් වෙන එක. අදි චිත්තයේ මත ශක්තිමත් වීම, අදි පඤ්ඤාව මත ශක්තිමත් වෙන එක. ඉතින් මේවා දියුණු කිරීමෙන් තොරව ඒ බඳු ගෞරවනීය තත්ත්වයක් උදා වෙන්නේ අපිට. සැබෑවටම දෙවියන්ගේ ආශිර්වාදයේ, දෙවියන්ගේ රැකවරණය අවශ්‍ය නම් වෙන විකල්පයක් නැහැ. අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤාව තුළම ශක්තිමත් වෙන්නයි තියෙන්නේ පින්වත්නි. මෙන්න මේ විදියට අපිට පුළුවන් වුණොත් සංඝයා කියන ස්වභාවය තුළ පවතින ආවේනික ස්වභාවය. එතකොට මේ සංඝ කියන ස්වභාවයට මම ඇතුළත් වෙන්නේ කොහොමද කියලා ගිහියෙකුට පවා දිවා රාත්‍රී කල්පනා. මේ සිවුර පරවගන්න එක නෙමෙයි මේ කියන්නේ. යදිදං චත්තාරි පුරුෂ යුගානි අට පුරුෂ පුද්ගලා. යුගල විදියට 4යි, පුද්ගලයෝ විදියට 8 දෙනයි. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් 4යි. යුගල විදියට 4යි, පුරුෂයෝ විදියට 8යි. සෝතාපන්න, මාර්ගස්ත, පලස්ත, සකදාගාමි, මාර්ගස්ත, පලස්ත, අනාගාමි, මාර්ගස්ත, පලස්ත, අරහත්, මාර්ගස්ත, පලස්ත. මේ විදියට අර එතකොට මම කොහොමද මේ පුද්ගල චර්යාවලට ඇතුළත් වෙන ශ්‍රාවකෙක් වෙන්නේ? එකම විකල්පය මොකද්ද? අදි සීලය තුල, අදි චිත්තය තුල, අදි පඤ්ඤාව තුල ශක්තිමත් වෙන එක. එතකොට මේ අදි පඤ්ඤා කියන ස්වභාවය සාමාන්‍ය ප්‍රඥාව නෙමෙයි. විනිවිද යන ප්‍රඥාවෙන් දකිනවා. නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම, ස්කන්ධයන්ගේ ක්‍රියාත්මක වීම, ආයතනයන්ගේ ක්‍රියාත්මක වීම, ධාතුන්ගේ ක්‍රියාත්මක වීම, නාම රූප ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම, පටිච්ච සමුප්පන්නව හේතුඵල වශයෙන් ලෝකේ ඇතිවි නැතිවි යන විදිය. මෙන්න මේවා පිළිබඳව ඒ ශ්‍රාවකයා තුළ දැනුමක්, නුවණක් ඇති වෙනකොට ඒ ඇතිවන දැනුම, නුවණ පදනම් කරගෙන තමයි ඒ ශ්‍රාවකයා තුළ සැබෑ පූජනීයත්වයේ මතුවෙන්නේ. ආහුනේය පුද්ගලයෙක් වෙන්නෙත් එතකොටයි. කියන්නේ දුර ඉඳලා ගෙනත් දෙන්නත් සුදුසුයි. පාහුනේය පුද්ගලයෙක් වෙන්නත් ඒ විදියටයි. ඊතා දුර ඉඳලා ගෙනත් දෙන්නත් සුදුසුයි. එතකොට පාහුණී කියන්නේ දුර ඉඳලා ගෙනත් දෙන්නත් සුදුසුයි. දක්ඛිනී කියලා කියන්නේ පරලෝ සුගතිය පතා පූජා කරන්න සුදුසුයි. ඒක තමයි මොකද බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සැබෑ පාරිශුද්ධිය. ඊට පස්සේ අංජලි කරණිය ඇඟිලි බැඳගෙන ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්නත් සුදුසුයි. අනුත්තරම් පුණ්‍යක්කෙතන් ලෝකේ පුණ්‍ය ක්ෂේත්‍රය කියන්නේ ඒටයි කියලා. ඒ බඳු පුණ්‍ය ක්ෂේත්‍රයේ මත මමද දායාද විය යුතුයි කියලා යම් කෙනෙක් තුල ඉංගියක් අදහසක් තියෙනවා නම් ඒකට මහාන වෙන්න කලබල වෙන්න එපා. ඔබ කල යුත්තේ අදි සීලය තුල ශක්තිමත් වෙන එක, අදි චිත්තය තුල ශක්තිමත් වෙන එක, අදි ප්‍රඥාව තුල ශක්තිමත් වෙන එක. ඒ බඳු ශක්තිමත් වීම පිණිස ඔබට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරිහරණය කරන්න. මේවා පිළිබඳ නව අර්ථ දැක්වීමක් කියලාත් මේක හිතුවට කමක් නැහැ. නමුත් අපි ඊටාම පරිස්සමින් මේවා
අවබෝධය කරා හසුරුව ගන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ කරේම නව අර්ථ දැක්වීම. ඔකට ලස්සන දේශනාවක් තියෙනවා බුද්ධ දේශනාවේ මේ සුද්ධික සූත්‍රය කියලා. මගේ මතකයේ හැටියට සංයුක්ත නිකායේ තියෙන සුද්ධික සූත්‍රය. එතකොට එතන ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඒතකොට සවැත් නුවර ජේතවනාරාමේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවේ සුද්ධික කියලා භාරද්වාජ බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එතකොට මේ සුද්ධික බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහෝම සතුටින් කතා කළා බුදුරජාණන් වහන්සේ සමග. පිළිසඳර කතාවක යෙදුණා. එතකොට මේ පිළිසඳර කතාව යෙදিলা යා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ගාතාවක් කිව්වා. මෙන්න මේ වගේ ගාතාවක් කිව්වා. න බ්‍රාහ්මනෝ සුජ්ජති කෝචි ලෝකේ සීලවාපි තපෝකරං විජ්ජාචරණ සම්පන්නෝ සෝ සුජ්ජති න අඤ්ඤා ඊතරා පජාති. එතකොට ඒ සුද්ධික භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා මතක් කළා මේ ලෝකයේ කවුරු හරි මහාන බමුණෙක් සිල්වත් වුණු පමණින් තපස් රැක පමණින් තපස් ජීවිතේ රැකපු අය තපස් ජීවිතේ පුහුණු කරපු අය කාලේ හිටියා. තපස් රැකපු පමණින් පිරිසුදු වෙන්නේ නැහැ. කවුද මේ කියන්නේ? සුද්ධික බුදුරජාණන් වහන්සේට කියන්නේ. මේ ලෝකයේ මහාන බමුණන් විසින් තපස් රැක්කා කියලා සිල් රැක්කා කියලා මේ පිරිසුදු වෙන්නේ නැහැ. විජ්ජාචරණ සම්පන්න කෙනෙක්මයි පිරිසුදු වෙන්නේ. විජ්ජාචරණ සම්පන්නෝ සෝ සුජ්ජති න අඤ්ඤං ඊතරා පජාති. පිරිසුදු වෙනවා නම් පිරිසුදු වෙන්නේ විජ්ජාචරණ සම්පන්න කෙනෙක්මයි. වෙන කෙනෙකුට පිරිසුදු වෙන්න බෑ. එතකොට විජ්ජාචරණ සම්පන්න ස්වභාවයේ නැත්තම් එතන පිරිසුදු භාවය. හැබැයි මෙතන දැන් බලන්න ඒ කාලෙත් මේ විජ්ජාචරණ සම්පන්න කියලා හඳුනාගත්ත වෙන ඒවා ටිකක් තිබිලා තියෙනවා. මෙයා දැන් මේ කෙනෙක් මේක අහගෙන ඉන්නකොට හිතන්න පුළුවන් විජ්ජාචරණ සම්පන්න කිව්ව බුදුරජාණන් වහන්සේ ගැන තමයි එනම් මේ කියලා තියෙන්නේ කියලා නෑ. මෙතන විජ්ජාචරණ සම්පන්නයි කියලා කියන්නේ පින්වත්නි වේදය පිළිබඳව දැනගන්න නුවණට. එතකොට මෙතන මෙයා කියන්නේ වේදය ගැන දැනීමක් උසස් කුලයේ ඉපදීමත් කියන විද්‍යාවත් චරණයත්. එතකොට මේ කාලේ විද්‍යාව කියලා තියෙන වේදය ගැන දැනගන්න එක විද්‍යාව ඉහළ කුලයක උපදින එක චරණය. එතකොට මේක තමයි විද්‍යාචරණ කියලා හඳුන්වලා තියෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ නව අර්ථ විග්‍රහයක් නෙමෙයිද තියෙන්නේ. එතකොට විද්‍යාචරණ කියලා ඒ කාලේ හඳුන්වගෙන හිටිය දෙයට ඒ කාලේ මිනිස්සු අතර පැවතුණු දෙයට භාග්‍යවතුන් වහන්සේ බොහොම ලස්සන අර්ථ දැක්වීමක් කරන්නේ. දැන් බලන්න එතකොට මේ විදියට කිව්වහම බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේ බමුණා බොහොම අන්ධ වෙච්ච මිනිස්සෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට බොහොම ලස්සන පිළිතුරක් ලබා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ එයා කිව්වා මේ ලෝකේ කාටවත් සිල්වත් වෙන්න බෑ. එතකොට මේක නිකන් බුදුරජාණන් වහන්සේටත් නෝකාඩුවට වගේ මෙයා කියන්නේ ඇත්ත. සිල්වත් වෙන්න බෑ. ඉතින් ඔබ වහන්සේලා ඔය වගේ තපස් රැක්කා කියලා පිරිසුදු වෙන්න බෑ. විජ්ජාචරණ සම්පන්න කෙනෙක් තමයි ලෝකේ පිරිසුදු වෙන්නේ. අනිත් කෙනෙකුට පිරිසුදු වෙන්න බෑ. විද්‍යාව කියලා කියන්නේ වේදේ ගැන දැනුම, චරණී කියන්නේ බොහෝම ඉහළ කුලයක බමුණු කුලයක මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදෙනවා කියන එක කියලා යා කිව්වා. ඔන්න ඒගොල්ලන්ගේ විද්‍යාවයි චරණයයි. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකට බොහොම ලස්සන උත්තරයක් දුන්නා. මොකක්ද බුදුරජාණන් වහන්සේ දුන්නේ? බහුම්පි ඵලපං ජප්පන්න ජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අන්තෝ සකම්බු සංකිලිට්ඨෝ කුහණං උපනිස්සිතෝ එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කළා බ්‍රාහ්මණය මේ ලෝකේ බොරු දේවල් ජප කළාට, ඇයි බමුණුන්ගේ ප්‍රධාන වැඩන්නේ? බොරු දේවල් ජප කළාට උපතින් කොහෙද බ්‍රාහ්මණෙක් වෙන්නේ? උපතින් කොහෙද බ්‍රාහ්මණෙක් වෙන්නේ? බොරු විකාර කියෙව්වට උපතින් බ්‍රාහ්මණෙක් වෙන්නේ නැහැ. තනිකර බොරු ජප කරලා කිව්වට බ්‍රාහ්මණෙක් වෙන්නේ. බලන් බරපතල විවේචනයක් භාග්‍යවතුන් වහන්සේ වදාළේ.
උපතින් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ. ඇතුළත කුළු වෙලා නම් ඒකයි මෙතන කියන්නේ අන්තෝ කසම්බු සංකිලිට්ටෝ ඇතුළත කුණු වෙලා නම් සංකිලිට්ටෝ කිලිටි වෙලා නම් කුහනං උපනිස්සිතෝ කුහකකමින් වංචාවෙන් නම් යා ඉන්නේ. කුහකකම වංචාව නම් එතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එයා රජ කුලයක වුණත් බමුණු කුලයක වුණත් ඊට පස්සේ වෙළඳ කුලයක වුණත් චණ්ඩාල පුක්කුසෝ ඒ වගේම කම්කරුවෙක් වුණත් සැඬොල් කුලයක වුණත් සැඬොල් කුලයක වුණත් පුක්කුස කුලයක වුණත් ඒ කවුරු වුණත් ලෝකයේ එයාගේ ජීවිතය තුළ සැබෑවටම පිරිසුදු වීමක් අත්දකින්නේ. හැබැයි රජ පවුලක වුණත් බමුණු කුලයක වුණත් වෙළඳ කුලයක වුණත් නිකම් මේ වැඩ කරන පාරක වැඩ කරන කම්කරුවෙක් වුණත් සැඬොලෙක් වුණත් පුක්කුස කුලයක වුණත් ඒක බොහෝම පහළ කුලයක් පුක්කුස කුලය කියන්නේ. ඒ කවුරු වුණත් කමක් නැහැ. ආරද්ධ බිරියෝ පහීතත්තෝ ඇරඹූ වීරිය යුක්තනං කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්මයන් යට කරන්න පටන් අරගෙන නම් කාමච්ඡන්දේ මැඩ පවත්වන හිතක් දියුණු කරන තැනකට වැඩ කරන්න පටන් අරගෙන නම් ඒ කියන්නේ උපන් අකුසලේ දුරු කරමින් ඉන්නවා. නූපන් අකුසලයට නූපද වීම පිණිස යා වැඩපිළිවෙලට බැහැලා ඉන්නවා. ආරද්ධ විරියෝ ඇරඹූ වීරිය තියාගෙන ඉන්නවා. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී ධර්මයන් දියුණු කරන වැඩපිළිවෙලට යා අවතීර්ණේ වෙලා ඉන්නවා. බැහැගෙන ඉන්නවා. ඒ බැහැගෙන ඉන්න තැනක ඊට පස්සේ ඒ නූපන් කුසලයේ උපද්දවනවා. කායානුපස්සනාව වැඩිලා නම් වේදනානුපස්සනාව වැඩිලා නැත්නම් ඒක උපද්දවනවා. එතන චිත්තානුපස්සනාව වැඩිලා නැත්නම් උපද්දවනවා. ඔන්න නූපන් කුසල් උපද්දවනවා. එතන ධම්මානුපස්සනාව ඊට සියුම්ව වැඩිලා නැත්නම් ඒක උපද්දවනවා යා. ඒක උපද්දවනවා. එතකොට ඒ උපද්දවනකොට ආරද්ධ විරියෝ පහීතත්තෝ නිච්ඡං දල්හ පරක්කමෝ පප්පෝති පරමං සුද්ධින් ඒවං ජානාබි බ්‍රාහ්මනාති. බුදුරජාණන් වහන්සේ මතක් කළා ඇරඹූ වීරිය තියාගෙන ඉන්නවා නම් ඊළඟට ධර්මයට දිවි පුදාගෙන ඉන්නවා නම් ඒ කියන්නේ හැම වෙලාවකම විනිවිද යන ප්‍රඥාවෙන් බලන්නේ මොන යහපත් දෙයක් වුණත් මොන අයහපත් දෙයක් වුණත් ධර්මීය හරහා බලන්නේ. එතන ධර්මයට ජීවිතේ දීගෙන ඉන්නේ. ජීවිතේ ගියත් ධර්මය අතාරින්න සූදානමක් නැහැ. අද ජීවිතේ යන්න ඕනේ නැහැ. පොඩි ප්‍රශ්නයක් ආවොත් ධර්මය අතාරිනවා. ඉතින් කොහොමද සෝතාපන්න වෙන්නේ? ඉතින් කොහොමද සක්කාය දිට්ඨිය දුරු කරගන්නේ? ආරද්ධ විරියෝ පහීතත්තෝ නිච්ඡං දල්හ පරක්කමෝ එයා දැඩි වීරියකින් යුතුව දල්හ පරක්‍රමෝ දැඩි වීරියකින් යුක්තව මේ වීරිය උපදවාගෙන නීවරණයන් මැඩ පවත්වමින් නීවරණයන් නූපදවමින් සම්මා දිට්ඨිය තුල හිත පවත්වමින් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුල ශක්තිමත් වෙමින් බොජ්ජංග ධර්ම දියුණු කරමින් නූපන් බොජ්ජංග ධර්ම උපද්දවමින් නූපන් සතිපට්ඨාන ධර්ම උපද්දවමින් උපන් සතිපට්ඨානයට පිරිහෙන්ට නොදී ඉන්නවා. ධර්මයටම දිවි පුදාගෙන එතන ධර්මයට දිවි පුදාගෙන ඉන්නවා. දල්හ පරාක්‍රමය දැඩි පටන් ගත්ත දැඩි වීරියක් තියාගෙන ඉන්නවා නම් එතන තමයි පප්පෝති පරමං සුද්ධින් පරම පිරිසුදු භාවය එතනයි තියෙන්නේ. එතන තියෙන්නේ මොකද්ද? පරම පිරිසුදු භාවයයි. ඒ පරම පිරිසුදු භාවය තියෙනවා නම් එයා තමයි බ්‍රාහ්මණයා. එයා රජපෞලක වෙන්නත් පුළුවන්, බමුණු කුලයක වෙන්නත් පුළුවන්, වෙළඳ කුලයක වෙන්නත් පුළුවන්, කම්කරු කුලයක වෙන්නත් පුළුවන්, සැඬොල් කුලයක වෙන්නත් පුළුවන්,
පුකුස කුලයක වෙන්නත් පුළුවන්, මොන්න කුලයේ හරි කමක් නැහැ. එතන තමයි සැබෑ බ්‍රාහ්මණ භාවය මතුවෙන්නේ. අන්න එතන විද්‍යාවටත් චරණීයටත් අදාළ පදනම හැදෙනවා කියලා මතක් කළා. දැන් අරගොල්ලෝ විද්‍යාචරණ කියන එකට බුදුදහම දුන්න අර්ථ දැක්වීම බලන්න. බුදුදහම කතා කරපු විද්‍යාවන් විදියට භාග්‍යවතුන් වහන්සේගේ හදවත තුල උපන්නේ කවර විද්‍යාවක්ද? ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. ඉතින් මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය අපි උපදවා ගන්නවා කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානින් කතා කරේ විදර්ශනා ඥාන ගැන. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීම පිණිස විදර්ශනා ඥාන. ඉතින් මේක දකින්න නැතුව බුදු වීම පිණිස නෙමෙයි. මේක දකින්න නැතුව අරහත්ත්වේ කරා යන්න බෑනේ. ඒතකොට ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය තථාගතයන් වහන්සේගේ ජීවිතය තුළ වැඩිච්ච සීමාව අපිට හිතා ගන්න බෑ. ඒකට සීමාවකුත් නැහැ. පේන මානිකවත් සීමාවක් නැහැ. හැබැයි අපිටත් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානීට දාලා මූලික දේවල් දියුණු කරගන්න නැතුව අවබෝධය කරා යන්න බෑ. එතන සැබෑ විද්‍යාචරණ භාවය කියන එක ශ්‍රාවකයාට යොමු කරලා වදාළ දේශනාවක් සුද්ධික සූත්‍රයේ තියෙන. අරය විද්‍යාචරණ කියපු එක බුදුරජාණන් වහන්සේ වදාලා මොන කුලයක හරි කමක් නැහැ. විද්‍යාචරණ සම්පන්න ලක්ෂණ පුද්ගලයා හදා ගන්නවා නම් ඒක බුදු කෙනෙකුට ආවේනික බුදු ගුණයක් තමයි. ඒක අපිට දියුණු කරන්න බෑ. උන්වහන්සේ අනමරාග්න කාලයක් සංසාරේ පෙරුම්දම් පුරාගෙන දියුණු කරපු ගුණධර්මවල ප්‍රතිලාභයක් හැටියටයි මෙබඳු ඥාන ඉපදුනේ. දැන් මේ විද්‍යාචරණ සම්පන්න ගුණය දියුණු කරගෙන අපි බුදුහාමුදුරුවෝ එක තලයක තියලා කතා කරන්න හදනව නෙමෙයි. නමුත් ඒකට අදාළ මූලික ලක්ෂණ දැන් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය තුල විදර්ශනා ඥාන සියල්ල අවධාරණය වෙනවා. එතන අනිත්‍ය දුක්ඛ අනාත්මය ප්‍රකටයි. ඒක ප්‍රකටව ජීවිතේ දකින්නේ නැතුව විදර්ශනා ඥානයන් උපදවන්නේ නැතුව අපිට කවදාවත් අරහත්ත්වේ කරා යන්න බෑ. එහෙමනම් අපිටත් ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානීට අදාළ මූලික ලක්ෂණ ජීවිතේ එකතු කරගන්න වෙනවද නැද්ද? වෙනවා. එතකොට භාගතුන් වහන්සේගේ සත්‍යයාගේ චුතිය උපත දකින්න නුවණ අෂ්ටවිද්‍යාවට ආйти. එතකොට සත්‍යයාගේ චුතිය උපත දකින්න එක තථාගතයන් වහන්සේ දැක්කා වගේ අපිට එච්චර දියුණු ඥානයකින් බැරි වුණත් අපිටත් සත්‍යයාගේ චුතිය උපත දකින්න එක අත්‍යවශ්‍යයි. මොකද එතකොට තමයි මිබඳු සංසාරික මම නැවතිලා ඉන්නේ මේක වර්ණනා කරන්න බෑ කියලා සසර පිළිබඳව කලකිරීමක් උපදින්නේ හිත තුළ. ඊට පස්සේ දිබ්බසෝත ඥානී වගේ ඥාන අපිට උපදව ගන්න බෑ තමයි. නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ හරහා ඒ බඳු ඥානවලට ආවේනික ලක්ෂණ ඔස්සේ ඒ බඳු ඥානික ගුණාංග ඔස්සේ අපිට ලෝකේ බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දිබ්බසෝත ඥානී නිරේ නිරසත්වයේ විලාපේ කියද්දී මගේ කතාවත් මෙහිම කතාවක් නේද? මමත් මේ වගේ තැනකට වැටෙන්න පුළුවන් නේද කියලා මගේ ජීවිතය ඇස්සේ මේ යථාර්ථය දකින්න තැනකට මං යොමු විය යුතුයි. පරචිත්ත විඥානන ඥානින් බුදුරජාණන් වහන්සේ සත්‍යයාගේ හිත දැක්ක තමයි. මමත් බාහිර ලෝකයට ගිහින් බාහිර ලෝකේ මම වගේම මා තුල යම් විදියකද නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ ඇති වෙලා නැති වෙලා යන්නේ මේ විදියටම මගේ දරුවා තුලත් නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙනව නේද? බිරිඳ තුලත් එහෙම නේද ක්‍රියාත්මක වෙන්නේ? ඥාතිවරයා තුලත් එහෙම නේද ක්‍රියාත්මක වෙන්නේ? අම්මා තුලත් තාත්තා තුලත් මේ බාහිර ලෝකයේ සවිඥානික වශයෙන් කතා කරන කයවල් තුලත් මමය මගේ ආත්මය කියලා වසඟේ පවත්වන්න බෑ. මේ සියලු දෙනාගේම චිත්තසංතානය තුල ක්‍රියාත්මක වීමේ ස්වභාවය මේ බඳු එකක් නේද කියලා අපිට දකින්න පුළුවන්. ඒ විද්‍යාවන් ඔස්සේ විමසුවොත් පුබ්බේ නිවාසානුස්සති ඥානයෙන් තථාගතයන් වහන්සේ අනමරාග්න සංමට්ට විවට්ට කල්ප ගානක් අනන්ත පෙර සංසාරේ දිහා බලුවත් තමයි. ඒ බැල්ම තුල පින්වත්නි අපිට එහෙම බලන්න ඕන අපි ඒක දිනු කරගන්න ඕන කියලා නෙමෙයි කියන්නේ. අනමරාග්න සංසාරේ පෙර ආත්ම දකිමින් යද්දී මගේ කතාවත් මෙබඳු විදියට පෙර ජීවිතවල ඉපදෙමින් මැරෙමින් මුල හොයන්නත් බැරුව ආපු ගමනක් නේද තියෙන්නේ කියලා දකින්න අපිට පුළුවන් වෙන්න ඕන. ආසවක්ඛේ ඥානීය අෂ්ටවිද්‍යාවලට අයිති එකක්. එතකොට ආසවක්ඛේ ඥානීන් භාග්‍යවතුන් වහන්සේ යමක්ද දැක්කේ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකපු යම් දේ පින්වත්නි ආශ්‍රව ක්ෂය කිරීම කියන ස්වභාවය තුල මම ක්‍රමානුකූලව දායාද වීමට මා උනන්දුවක් හදාගත යුතුයි කියන අදහස ශ්‍රාවකයාට ඒත්තු ගැන්වෙන්න ඕන. එතකොට ආසවක්ඛය ඥානීය තුලින් ආශ්‍රව ගොඩනැගෙන විදිහ භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. කොහොමද? අර මුලින්ම අපි කිව්වේ රූපයේ සතුටෙන් පිළිගනිද්දි, වේදනාව සතුටෙන් පිළිගනිද්දි, සංඥාව සතුටෙන් පිළිගනිද්දි, සංස්කාරයන් සතුටෙන් පිළිගනිද්දි, අභිවදතෝ ඒවා පිළි අරගෙන කතා කළද්දි, අජ්ජෝසාය තිට්ඨතෝ ඒ වාටම ගිලගෙන බැහැගෙන ඉඳෙද්දි, උප්පජ්ජති නන්දි
ආශ්‍රව උපදිනවා. අන්න ආශ්‍රව උපදින තැන. එතකොට අපි දැන් කරන්න ඕනේ මොකද? ආශ්‍රව ක්ෂය කරගන්න ඕනේ. ආශ්‍රව ක්ෂය කරන්නේ නැතුව කාටවත් තෝවන් රහත් වෙන්නත් බෑ. මේ පසේ බුදු වෙන්නත් බෑ. බුද්ධත්වයට පත් වෙන්නත් බෑ. දැන් අපේ ඉලක්කේ බුදු වෙන එක නෙමෙයි. සංසාරයේ ස්වභාවය දැක්කොත් බුදු බවවත් ප්‍රාර්ථනා නොකළ යුතු තත්ත්වයක් කියලා හිතෙන්නේ. එච්චර ඉපදෙමින් මැරෙමින් යනවා මේ බුදුවරු කරන මහ විස්මිත පෙළහර කොහොමද අපි සමවදින්නේ කියලා සංසාරේ ගැන මහ පුදුම හැකිලීමක්, බයවීමක්, තැති ගැනීමක් හිත තුළ උපදින්නේ. එතකොට එතන uppajjati නන්දිනං ආශ්‍රවණං උපදින්නේ යා රූපේ නන්දි තදුපදානං. ඒ ආශ්‍රව ඇති වුණ තැන ඒ ආශ්‍රව ඇති වෙන්නේ යම් තැනකද ඒ ඇති වෙච්ච තැනම උපාදානීය වෙනවා. මහ පුදුම සංසාරයක්. එතනම උපාදානීය වෙනවා. එහෙමනම් මෙන්න මේ උපාදානය අයින් කරගන්න ආශ්‍රව අයින් කරගන්න ඕන. ආශ්‍රව අයින් කර ගැනීමේ පටිපාටිය විදිහට භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ස්ථූල ශක්තිමත් විය යුතුයි කියන අදහස ගන්න ඕන. ඒතකොට දැන් අර මේ සුද්ධික සූත්‍රයේදී 15 චරණ ධර්ම කියලා බමුණු කියලා හිතාගෙන හිටියේ උසස් කුලයක බැමිණියගේ කුසී උපදින එක. බුදුරජාණන් වහන්සේ වදාලා බැමිණියගේ කුලයේ උපදුනා කියලා එහෙම පිරිසුදු වීමට චරණ ධර්මයක් වශයෙන් දියුණු වීම කියන එක අත්දකින්න බෑ. රජ පවුලකාරි බමුණු කුලේකාරි වෙළඳ කුලේකාරි කවර කුලේකාරි කමක් නැහැ. ඒ පුද්ගලයා තුල චරණ ධර්ම කියන්නේ මෙන්න මේවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා මොනවද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනීය මත්ඤ්‍යුත මේවා දියුණු කරගන්න පුළුවන් දේවල්. ඒකට කුලයේ බලපාන්නේ නැහැ. ජාගරයාන් යෝගයේ කියන්නේ කෙලෙස් තවන වීරියෙන් නිදි වරාගෙන ධර්මී පුහුණු කරනවා. ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රුතභාවය කියන්නේ විනිවිද යන ප්‍රඥාවකින් අවබෝධය කරා යන්න අවශ්‍ය ධර්මීය තුල ශක්තිමත් වෙනවා. වීරිය අර සතර සම්‍යක් ප්‍රදාන වීරිය කියලා අපි කතා කරපු දේ. ඊට පස්සේ සතර සතිපට්ඨානෙ හොඳට සිහිනුවන පවත්වන ප්‍රඥාව සියලු පරමාර්ථ සත්‍යයේ පරමාර්ථ වශයෙන් සත්‍යය තුළ පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න. ඒකයි මෙතන ප්‍රඥාව කියන්නේ චරණ ධර්මවල. ඊට පස්සේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියලා මේ සමාධිය පැත්තෙන් කතා කරනවා. මෙන්න මේ ටික චරණයන් වශයෙන්, හැසිරීම් වශයෙන්, ගොනුවීම් වශයෙන්, යොමුවීම් වශයෙන් මේවා ක්‍රමානුකූලව දියුණු කරගෙන ගිය තැනක තමයි සැබෑ විද්‍යාචරණ සම්පන්න ශ්‍රාවක භාවයේ මතුවෙන්නේ. එහෙම නැතුව මේ ලෝකේ හැසිරීම මතවත් පුද පූජා මතවත්, ඒ කියන්නේ මේ ලෝකේ පාරම්පරික හැසිරීම මතවත් පුද පූජා මතවත් ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ අවබෝධය කරා යන්න බෑ. ඒතර මේ අවබෝධය කරා යන කෙනෙක් මේ හැම අත්දැකීමක් තුළම මේ ලෝකේ අපි අත්දකින්නකොට පින්වත්නි ඒ හැම අත්දැකීමක් තුළම ජීවිත අවබෝධයට කමඨාණක් හොයාගන්න ඕන. ඒක අපිට කරගන්න පුළුවන් මේ ජීවිතය තුළ. එතකොට මේ කමඨාන් හොයාගෙන ජීවිතේ ඉදිරියට යන ශ්‍රාවකයෙකුට මේ පන්සල් වලම ගිහින් නැවතිලා එක දිගට බාන භාවනා දියුණු කරගෙන ඉන්න ඕන කියලා එකක් නැහැ. දක්ෂ ඥානවන්ත ශ්‍රාවක භාවයයි අවශ්‍ය. ධර්මීය හරහා ලෝකේ බලන හුරුවයි අවශ්‍ය. ධර්මීය හරහා ලෝකේ බලන හුරුව යම් ශ්‍රාවකයෙකුට තිබුණොත් එයා ඒකාන්ත වශයෙන් අවබෝධයේ පැත්තට යාගේ හිත නැමෙනවා. අවබෝධයේ පැත්තට යාගේ හිත බර වෙනවා. ඒකාන්ත වශයෙන් නිවනට යා හිතපත් කරගන්නවා. ඒක මේ ජීවිතය තුළදී කරගන්න පුළුවන් බව අපි මතක තියාගන්න ඕනේ. එහෙනම් මේ අනුස්සති භාවනාව වගේ මම මේ උදාහරණ කීපයක් කිව්වේ මේ බඳු භාවනා තුළ පවා විමුක්තිගාමී ශ්‍රාවකයෙකුට අදාළ පණිවිඩයේ සැඟවී තියෙනවා. ඒක පරිස්සමින් ලිහලා එළියට ගන්න.